වදාළ පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වත්නි වටිනා කියන පින්කමක් වටිනා කියන විදිහට සිද්ධ කරලා නිමාවට පත්වන්නට යෙදුණු අවස්ථාව හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් තිසරණගත පන්සිල් සමාදන් වුණා සීලවන්ත ගුණවන්ත භාවයකටපත් වුණා එසේපත් වීමෙන් තමන් විසින් බොහොම ශ්‍රද්ධාවෙන් බුදු ගුණ ධම් ගුණ සංඝ ගුණ සිහිපත් කරගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේට ප්‍රධානව මේ පූජාවන් බොහොම ශ්‍රද්ධාවෙන් පූජා කළා. ඒ වගේම සෙත් පිරිත් දේශනාවන් අතර සූත්‍රයේ ප්‍රධාන කොටගත් ඒ පිරිත් දේශනාවන් ශ්‍රවණය කරන්නට යෙදුණා. ඉතින් බොහොම වටිනා කියන පින්කම් රාශියක් සිද්ධ කරගෙන දැන් පින් වලින් පිළිලා ඉන්න අවස්ථාවක් අපි ළඟ යමක් තියෙන්න ඕන අපි කාට හරි දෙන්න. ඒ නිසා අද අපි එකතු වෙලා පින් එකතු කරා දැන් මේ මොහොතේ. ඒ එකතු කරගත්ත පින් අපිට පුළුවන් බෙදා දෙන්න. ඒක බෙදා දෙන්නේ කොහොමද? මේ අතින් අල්ලලා දෙන දෙයක් නෙවෙයි. ඒක සිතකින් සිතකට අනුමෝදන් කිරීමක්. මේක සිතත් එක්කන් සම්බන්ධ දෙයක්. ඒ නිසා කියනවනේ අපි සිත, කය, වචනය තුන්වරම සංවර කරගෙන පින්කමක් කරන්න ඕන කියලා කරන්නේ. හේතුව අපේ සිත කියන්නේ විසිරිච්ච එකක්. මේ විසිරිච්ච හිතට යන්න පුළුවන් ඕන තැන්වල. එතකොට අපි නොඑක් තැන්වල යමින් අපේ අරමුණ කරා අපිට යන්න බෑ. නිසා එක අරමුණක් අපි ප්‍රධාන කරගන්නවා. ඒ අරමුණ මුල් කරගෙන ඒ අරමුණ ඔස්සේ අපි ඉස්සරහට යනවා. දැන් මේ සිද්ධ කරන්නේ එක අරමුණක් මුල් කරගෙන ඒ අරමුණ ඔස්සේ මේ ක්‍රියාවලිය සිද්ධ කිරීමක්. එහෙම නැතුව අනිකුත් සිතුවිලි Tamanගේ මනසට කඩා පැන්නොත් එහෙම අපි මේ කරන ක්‍රියාවලිය එහෙම නැත්නම් මේ මාර්ගය යන මාර්ගය අඩමර වෙනවා. එහෙම වුණාම වෙන්නේ මොකද? අපි කරන කාර්යය සාර්ථකත්වයටපත් වෙන්නේ නැහැ. නිසා පින්නතනේ අපි කරන දේවල් වල තියෙනවා හොඳ නරක කියලා දෙකක් තියෙනවා. අපි ඒකට සමහරක් වෙලාවට ඒ කරන දේවල් හොඳ නරක කරන දේවල් අපිට ආස්වාදය සහ ආදීනව කියලා ගන්න පුළුවන්. ආස්වාදය සුළු මොහොතයි. ආස්වාදයේ විඳීම සුළු මොහොතක් තියෙනවා. හැබැයි ආදීනව එහෙම නෙමෙයි. ආදීනව බහුලයි. අපි සාමාන්‍යයෙන් එක අපායක පරමාවශ ගත්තොත් දැන් අපි ඉන්නේ මෙහි කොච්චරක්ද? අවුරුදු 80ක්, අවුරුදු 60ක්, අවුරුදු 50ක්. ඉතින් අපි එතකොට ඒ වගේ අපේ 365 ඒවා අවීචි මහා නිරේධියාට යනකොට අවුරුදු අපේ අවුරුදු වලින් 16000ක් වගේ අවුරුදු 8000ක් වගේ එක දවසක් අපේ අවුරුදු 16000ක් එක දවසක්. එතකොට කොච්චර විදීමක්ද? එකයි ආදීනමේ බහුලයි. නිසා අපි යම්තාක් දුරට අපි මේ සිදු කරන දේවල් වල අනිවාර්යයෙන්ම හොඳ හරි නරක හරි එකතු වෙනවා. ඒ කාටවත් කියන්න බෑ නෑ කියලා. සිතන සිතුවිල්ලක් ගානෙම එකතු වෙනවා. අපි මේ ගිහිල්ලා දොරක් වහගෙන කාමරය ඇතුලේ හිටියත් අපිට ඒක වෙනවා. මේ සිත වහන්න බෑනේ. සිත වහනවා නම් ඉතින් ආයුස්මාච විඥාන. ආයුෂය පුරුසුම විඥානය කියන මේ ටික ගියයින් පස්සේ අපි කියනවානේ සම්මුති වශයෙන් මැරුණයි කියලා. ඉතින් එහෙමනම් මැරෙන්නම ඕන. මේ සිතේ තියෙනව නවත්තන්න. එහෙම නෑ. නිතරම ගලාගෙන එනවා. ක්ෂණයක් පාසා ඔය හිතට එන සිතුවිලි කොච්චරක්ද කියලා අපිට ගණන් කරන්න බෑ. ගණන් කරන්න පුළුවන් නම් ඒක අපිට එහෙම මිම්මක් නෑ තාම. එහෙම ගණන් කරන්න බෑ. හේතුව මොකද? ඒ තරමට අපේ මේ සිතට සිතුවිලි එනවා. මේ සිතුවිලි හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒ නිසායි පුළුවන් තරම් අපි අපේ ජීවිතේ බින්දාම එකතු කරගන්න යුතුයි. ඒ මොකද අපිට මැරෙන වෙලාවට හරි හොඳ සිතුවිල්ලක් මතක් වෙන්නේ. වඩා වැඩියෙන් කරන දේවල් තමයි අපට වඩා වැඩියෙන් මතක හිටින්නේ. දැන් සමහරක් අය ওই දවල්ට කරන දේවල් රැවරුයි රැත් නිදාගත්තම කියවනවා. නේ? සමහරක් වෙලාවට බය වෙච්ච එකක් එහෙම තිබ්බොත් බයෙන් කෑ ගහනවා. අර මනසට කාවදින දේ මනස ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි අපේ ජීවිතය තුළ නිරන්තරයෙන්ම
අපි අපේ ජීවිතයට වටිනාකමක් දෙන්න ඕන. අද අපිට තේරෙන්නේ නැත්තේ අවුරුදු 50 60 කියන එක අපිට ගොඩක් ලොකු ගාණක් වගේ පේන්නේ. හැබැයි මේක ලොකු ගාණක් නෙවෙයි. මේක පුංචි ගාණක්. මේ ගාන තමයි අපි මේ ඔක්කොම බලපුලුවන්කාරකම් කරගෙන අපි උඩ පැනගෙන දුවගෙන මේ යනගෙන මරාගෙන අපි ජීවත් වෙන්නේ. අපි සාමාන්‍යයෙන් අවුරුද්ද වැඩි කරලා බලන් 365 වැඩි කරලා බලන්න 80න් විතර අපිට දින කීයක් දෙන්නේ කියලා දින 30000ක්වත් නැහැ. දවස් වලින් ගත්තොත්. එතකොට අපි මේවා බැලුවයින් පස්සේ අපිට ඊළඟ නිදා ගන්න කන්න බොන්න අරවම කරන්න ගියායින් පස්සේ ඉගෙන ගන්න ගියායින් පස්සේ නොයෙක් කාර්යක්‍රම පින් කරන්න වෙලාවක් ඇත්තෙම නැතුව යනවා. ඉතින් ඒ නිසා අපි වෙලාවල් හදන්න ඕන. දැන් අපි ඇත්තටම අපේ ජීවිත සමහරක් ඇත්තෝ කියනවා කාර්ය බහුල. ඇත්තටම කාර්ය බහුලයි තමයි. හැබැයි ඒ ඇත්තන්ට හිතන්න බැරිද? ඒ කාර්ය බහුලත්වයේ මැදම අපි කොච්චර කාලය නිකන් අපත යවනවද කියලා. කාර්ය බහුලත්වයේ මැද අපිට විවේකයේ තියෙනවා. අපි හැබැයි අපි විසින්ම අපිව අවිවේක කරගෙන තියෙනවා. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. ඒ නිසා වෙලාව හදාගන්න පුළුවන් පින් කරන්න. පව් කරන්න වෙලාව හදන්න ඕනෙත් නෑ. යමා කිව්වද කියන්නේ ටක්කහලා. ඒවට හරි කැමති. ඒකනේ අර ආස්වාදයේ විදීම කැමති සුළු මොහොතක දෙයට. හැබැයි ඒකේ ආදීනව ගොඩක් බහුලයි කියලා තේරෙන්නේ අවසාන මොහොතට පැමිණුණා. අවසාන මොහොතට කිට්ටු වෙනකොට සරියුත් මහරහතන් වහන්සේට ධනංජාන කියන සිටුවරයා ධනංජාන කියන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේදී පැහැදිලි කරනවා මේ මරණය කියන එකේ වේදනාව. මැරෙන්නේ නැහැ නිකන්. අනිවාර්යෙන් මරණයේ වේදනාව අපි කොයි කවුරුත් විඳලම තමයි මැරෙන්නේ. ඒක තමයි බුදුහාමුදුරුගේ දර්ශනයේ තියෙන්නේ. එතකොට මේ මරණයේ වේදනාව ඔහු ප්‍රකාශ කරන මේ සරියුත් මහරහතන් වහන්සේට සරියුත් මහරහතන් වහන්සේ මගේ හිසට තියුණු ආයුධයක් අරගත් උල්ආයුධයකින් කවුරු හරි කෙනෙක් අනිනවා වගේ වේදනාවක් මට දැනෙනවා. තියුණු ආයුධයක් ගත්ත හරක් මරණ එහෙම නැත්නම් ගෝඝාතකයේ සත්තු මරණ මිනිහෙක් මගේ බඩ ඇතුළට බැහැලා තියුණු ආයුධයකින් මගේ බඩවැල් හිමීට කපනවා වගේ වේදනාවක් මට දැනෙනවා. ශක්ති සම්පන්න පුරුෂයෝ 4 දෙනෙක් මාව දෙපැත්තෙන් අත් දෙකමුයි කකුල් දෙකමුයි අල්ලගෙන ගිනි ගොඩක් ගහලා ඒ ගිනි ගොඩ මේ අහට්ටමේට පද්දනවා මාව අල්ලගෙන. මට ඒ වගේ වේදනාවක් දැනෙනවා. වෙරුම් පටියක් මගේ කඹයක් මගේ උඩට දාලා දෙපැත්තට ශක්ති සම්පන්න පුරුෂයෝ දෙන්නෙක් මේ වෙරුම් පටිය දෙපැත්තට අදිනවා වගේ වේදනාවක් මට දැනෙනවා කියලා මේ ධනංජාන සිටුවරයා පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ. නිසරේ හාමුදුරන්ට. ඉතින් බලන්න කොච්චර වේදනාවක්ද කියන එක. ඒ නිසා මේ දේ අපි දැනගෙන අපි මැරෙනවා කියලා දැනගත්තට ඔබ අපි ක්‍රියාත්මක කරන්නේ ඒකයි. අපි හැම දෙයක් ගැනම දන්නවා කියලා හිතාගෙන හිටියා. ඇත්තටම අපි දන්නේ නැහැ බලාගෙන කියන්නේ. ඒක තමයි සත්‍යය. ඒ නිසා දන්න දේ අපි හොයන්න ඕන. මොකක්ද කියලා බලන්න ඕන. ඒ නිසා අපේ ජීවිතේට අපි එකතු කරගන්න ඕන පින්දහම්. නිසා අද මේ පින්කම් සිද්ධ කරලා අපි කරන්නේ ඒකයි. අපේ ජීවිතේට පින් එකතු කරනවා වගේම පරලෝකීය ඇත්තන්ට අපි පින් අනුමෝදන් කරනවා. ආශිර්වාද කරන ජීවත් වෙන ඇත්තන්ට සෙත් පදනවා. ඉතින් ලොකු පින්කමක්. ඊළඟ භික්ෂුන් වහන්සේලාට අපෝපස්ථාන කිරීම බුදුහාමුදුරන්ට කරන බුද්ධෝපස්ථානයක් හා සමානව පින් ලැබෙන පින්කමක්. නිරෝගී සම්පත්, දීර්ඝායු සම්පත් ලබන්න පුළුවන් පින්කමක්. නේ වටින පින්කම් මේ ශාසනයන්ත ජාතක කතා චරිත කතා ගත්තයින් පස්සේ නොඑක් තැන්වල තියෙන දේශනාවන් ගත්තයින් පස්සේ මේ ඖෂධ ආදී පූජා කිරීම ඊළඟ රූපස්ථාන කිරීම තුලින් ලැබෙන ආනිසංස පිළිබඳ කොයිතරම්නම් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ආරෝග්‍ය පරමාලාව නිරෝගීකම තමයි උතුම්ම සැපත. 98ක් රෝග 99ක් ව්‍යාධි කොහෙවත් නෙමෙයි හැදෙන්නේ මේ ශරීරේ. එතකොට මේ ශරීරය තුල හැදෙන මේ දේවල් අපි කැමති නෑ කවුරුවත් ලෙඩ හැදෙනවට. හැබැයි නමුත් ඒක වළක්වන්න බෑ. මේක සසරෙන් අපි කරපු දේවල් ළඟ මේකට කියනවා කර්ම කියලා. මේ තියෙන සීල සංස්කාර ධර්මයන් අපි කොයි වෙලාවකද විනාශ වෙලා යනවා සංස්කාරණි ඔක්කොම. මේවා කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා. කාලයක් ඒ කියන්නේ ඇතිවීම, නැතිවීම, පැවැතීම, නැතිවීම, උත්පාද, තිති, භංග. ඇති වෙනවා ටික කාලයක් පවතිනවා නැති වෙලා. දැන් අපි බලන්නකො ඉපදෙනවා. අපි ජීවත් වෙන ටික කාලයක් මැරෙලා යනවා. මලත් එහෙමයි. ඊළඟ මල් පුරුද්දක් වශයෙන් හටගත්තා කියනකොට ඒ මල පිපෙන්න ඕනේ මල පර වෙන්නත් ඕනේ නේ දැන් මේ පුරුද්දක් වුණත් මේ තියෙන මේ පෑන් මොනවා වුණත් එහෙමයි ඒ වගේ ඉපදීමක් තියෙනවා පැවැත්මක් තියෙනවා නැතිවීමක් තියෙනවා ඒ නිසා අපිට අපේ ජීවිතය තුළ මේ ඉපදිලා මේ පවතින කාලය තුළ තමයි
කරගන්න ඒ ටික තමයි සංසාරේ අනවතක්කෝයන් බුබ්බා කොටින පඤ්ඤායති. මේ සංසාරේ ඉමක් වුණත් පේන්නේ නැති දීර්ඝ ගමනක ඉරණම තීරණය කරන්නේ මේ ටික කාලේ කරන දේවල්. ඒ කියන්නේ දීර්ඝ ගමනක් යවනවද එහෙම නැත්නම් මේ දීර්ඝ ගමන කෙටි ගමනක් බවට පත් කරගන්නවද කියලා තීරණය කරන්නේ අර පවතින කෙටි කාලය තුළ අපි එකතු කරගන්න හොඳ සහ නරක මත, පව් සහ පින් මත. ඒ නිසා අපි පුළුවන් තරම් අපේ ජීවිතේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕන. ඒ ප්‍රයෝජන ගන්න ඕන මොකද අපිට අපේ ජීවිතේ දැන් ජීවත් වුණා වැඩි. දැන් ජීවත් වෙන්න තියෙන තාම බොහෝම කෙටි කාලයක්. ඒ නිසා පුළුවන් තරම් ලද අවස්ථාවෙන් පින් කරගන්න. ඒ නිසා මේ කරන්නේ හොඳ පින්කම, වටින පින්කම, ඊළඟ භික්ෂුන් වහන්සේලාට අපස්ථාන කිරීම. බුදුහාමුදුරු ක්‍රියාවෙන් පෙන්නපු දෙයක්. බුදුහාමුදුරු මේ සිද්ධ කළොත් මේ ලැබෙනවා කියලා ක්‍රියාවෙන් පෙන්නවා භික්ෂුන් වහන්සේලා මේක කරන්න. මේ කරයින් පස්සේ මේ වගේ පිනක් ලැබෙනවා කියලා සිහිපත් කරා. නිසා නිරෝගී සම්පත් ලබන්න පුළුවන්, දීර්ඝායු සම්පත් ලබන්න පුළුවන්. වටින පින්කමක් මේ වෙලාවේ අපි හැමෝම එකතු වෙලා සිද්ධ කරගත්තා කියලා සාදු කියලා කවුරු ප්‍රාර්ථනා කරලා ආශිර්වාද ලබා ගන්න. විශේෂයෙන්ම අද මේ පින්කම සිද්ධ කරන හෝමාගම පදිංචි සිටි මීට මාස 3කට පෙර අභාවයටපත් වෙච්ච එම්.ඩී. එඩ්මන් ජයතිලක මහත්මයා ආදරණීය ස්වාමි පුරුෂයා පියාණන් ඥාතිවරයන් තුවතාදී විදිහට ගත්තම ඒ ඥාතිවරයාට ඒ මියගේ ප්‍රාණකාරයාට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න සිදු කරන පින්කම්. ඒ වගේම සහභාගී වූ සියලු දෙනාටම ආශිර්වාද කරන්න සෙත් පතන්න සිද්ධ කරන පින්කම්. මෑණියෝ මූලික ස්ථානයේ තියාගෙන ඒ දියණියන් ඒ වගේම අනිකුත් මේ සහභාගී වෙච්ච අනිකුත් හිත මිත්‍රාදීන් එකතු කරගෙන මේ හැමදෙනාම එකතු වාදු වෙලා මේ පින්කම සිද්ධ කරන්න ඕන කියලා කටයුතු සූදානම් කරගත්තා. ඒ සූදානම් කරගෙන දැන් මේ පින්කම සිද්ධ කරන වෙලාව. පිය කෙනෙකුගේ ගුණය මෙතකයි මෙපමණයි කියලා අපිට සිහිපත් කරන්න සීමා කරන්න බෑ. අම්ම කෙනෙකුවත් එහෙමයි. අම්මයි තාත්තයි කියන්නේ ඉරහඳ වගේ හරියට. අපිට මේ ලෝකේ ඉන්න වටිනාම වස්තු අපි කොච්චර දේවල් කරත් අපිව අතහැරලා දාලා නොයන එකම දෙන්න තමයි අම්මයි තාත්තයි. ඒ නිසා ඒ අම්මලා තාත්තලා මිය ගියත් අපි ඒ අම්මා තාත්තව සිහිපත් කරන්න ඕන. ඒ අම්මා තාත්තව සිහිපත් කරලා ඒ අම්මා තාත්තට ආශිර්වාද කරන්න ඕන ජීවත් වෙලා ඉන්නකොට. ඒ වගේ මේ අම්මා තාත්තලාව සිහිපත් කරලා ඒ අම්මා තාත්තලාව බලා ගන්න ඕන. ඒ වගේ මේ අම්මා තාත්තලාට පින් කරන්න මාර්ගය හදලා දෙන්න ඕන. පින්කම් වලට සම්බන්ධ කරන්න ඕන, ගෙන්නගෙන යන්න ඕන. ඒ වගේ මිය ගියයින් පස්සේ ඒ අයට පින් කරලා පින් අනුමෝදන් කරන්න ඕන. ඒ පින් අනුමෝදන් කළ යුත්තේ අපි දරුවෝ හැටියට ස්වාමි දියණිය ස්වාමි පුරුෂයා මිය ගිය කෙනෙක් යන බලනකොට අපි ඒ අයට යුතුයකම කොහොමද ඉෂ්ට කළ යුතුයි. සමහරක් වෙලාවට පින් ගන්න පුළුවන් තැනක ඉන්න පුළුවන්, හොඳ තැනක උප්පත්ති ලැබලා වෙන්න පුළුවන්. හැබැයි අපේ යුතුයකම වකීම තමයි අපි කෙලෙහි ගුණ ගන්න මිනිස්සු විදිහට ඒ යුතුයකම වකීම ඉෂ්ට කිරීම. ඒ නිසා ඒ යුතුයකම ඒ වගකීමක් මේ හැමදෙනාම එකතු වෙලා සිද්ධ කරන මොහොත. ඉතින් ඔබ සතුටු වෙන්න, සන්තෝෂ වෙන්න. අද හොඳ පින්කමක් අපි සිද්ධ කරගත්තා. පින් දෙන්න පුළුවන්, පින් ගන්න පුළුවන් විදිහේ වටින පින්කමක් සිද්ධ කරගත්තා කියලා සතුටු වෙන්න, සන්තෝෂ වෙන්න. ඒ වගේම විශේෂයෙන්ම ශල්‍ය කර්මයකට සත්කමකට භාජනය කරන්නට නියමිත ඒ පාලනය වෙමින් පවතින ඒ ගිරවද සිල්වා මහත්මයාට අපි විශේෂයෙන් මේ වෙලාවේ ආශිර්වාද කරනවා. එතුමාට ඒ සිදු කරන ශල්‍ය කර්මය තුන්වන්ගේ පිහිටෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් කිසිම කරදරයක් බාධකයක් නොවි සුවපත් වෙන්න මේ සිද්ධ කරගත්තු කුසල ශක්තිය හේතු වාසනා වේවා කියලා අපි සාදු සිතින් ආශිර්වාද කරමු. ඉතින් පින් අනුමෝදන් වන දෙවියෝ ඔබ හැම දිනාටම ආශිර්වාද කරත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියලා හිතෙන්න. ඒ වගේම මිය ගිය ආදරබර ඒ එම්.ඩී. එඩ්මන් ජයතිලක පියාණන් ප්‍රධාන කොටගෙන අනිකුත් නමින් මිය ගිය ඉන්නවනේ අම්මා පැත්තෙන් තාත්තගේ පැත්තෙන් මිය ගිය උඩක් අය ඇති අපි කියන පරම්පරා අත්තනත්ත ආදී විදිහට ඉන්නවයි කියලා. ඉතින් ඒ කවුරු හරි කොහේ හරි සංසාර ගමනේ හරි හම්බ වෙලා පින් අපේක්ෂාවෙන් කොහේ කොතනක හරි ඉන්නවනම් මේ සම්බන්ධ වෙලා ඉන්න උදවිය නම් මිය පරලෝකේ කවුරු හරි ඉන්නවනම් හැමදෙනාම පින් අනුමෝදන් වේවා. ගිහි පැවිදි උතුමෝ පැරණි දරුවෝ රණවිරුවෝ ඒ වගේ මේ ව්‍යසනකාරී තත්ත්වය නිසා මේ වෛරසය නිසා කොරෝනා තත්ත්වය නිසා මිය ගිය ඒ හැමදෙනාම පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැනකින් නම් පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන්ව උතුම් නිවනින් නිවී සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න.
පින්කම සිද්ධ කරන පින්වත් හැම දිනාටම විශේෂයෙන්ම අපි ආශිර්වාද කරන තුන්වෙනි ආශිර්වාදයෙන් සූවිසි මහානන්ද ගුණ බලයෙන් සිතන පතන සිතුම් පැතුම් සියල්ලක් සාර්ථක කරගෙන වඩා වටිනා වාසනාවන්ත ජීවිත ගත කරන්නට ඔබ හැම දිනාට මේ පුණ්‍ය ශක්තිය බලයක් වේවා ශක්තියක් වේවා අවසන ඔබ අප හැම දිනාටම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනේ නිවී සැනසෙන්න මේ කුසල ධර්මයන් සංසාර ගමනේදී පාරමිතා ධර්මයක් බවටම පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන ඊළම්පස දානීය සාංගික වශයෙන් පූජා කරන වාක්‍යයන් කියන්න ඉමං ගිලාන පංච වේසජ්ජ දානං භික්ඛු සංඝස්ස දේම ඉමං ගිලාන පංච වේසජ්ජ දානං භික්ඛු සංඝස්ස දේම ඉමං ගිලාන පංච වේසජ්ජ දානං භික්ඛු සංඝස්ස දේම කවුරුත් පින් අනුමෝදන් වෙන්න ඉච්ඡිතං පත්තිතං තුයං ඉප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත ඡන්தோ වන්නරසීයතා තුන්ලෝ ආසීන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන් වීමට යෝග්‍ය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රථම කොට සම්බුද්ධ ගිලම්පස පූජාවන් පවත්වා ඉක්බිතිමා සංඝ රත්නයේ විශේෂාංගිකව ගිලම්පස දානයක් පූජා කිරීමෙන් ජනිත වන්නා වූ සකල විද කුසල ධර්මයන් ඉෂ්ඨකාමී සියලු දෙවියන් විසින් පින් අනුමෝදන් කරනු ලබන ආරක්ෂාවත් නැති වෙත්වා. තවද නමින් මිය ගියා වූ එම්.ඩී. එඩ්මන් ජයතිලක මහත්මයා ප්‍රදාන කොටගෙන නමින් මිය ගියා වූ සකල විද ඥාතීයුද මෙම පින් අනුමෝදන් සුඛී සුවපත් භාවයට පත් වෙනු ලැබෙත්වා. ඒ මේ හැම දිනාටත් නිවන් දක්නා ජාති දක්වා නරකාදී සතර අපායෝප්පත්ති දුක්ඛයකට ලම් නොපමින දිව්‍ය ලෝක මනුස්ස ලෝක දෙකදී සපත් කෙලවර නිවන් සම්පත් අවබෝධ පිණිසත් මෙම උතුම් ගිලම්පස දානමය පුණ්‍ය කර්ම හේතු වේවා වාසනාව වේවා. තම තමන්ගේ යහපත් වූ ප්‍රාර්ථනාවන් සමුර්ධ වේවා කියා සිතාගෙන සාදර සිතින් සාදු නදින් පින් අනුමෝදන් විය